ඇත්තටම මේ ඒ ගැන මම නොදැනුවත්වම මේ වාදකයා මාව අතහැරලා ගියා. ෂණික රසවින්දනයකින් ඉක්මන් ජනප්‍රියතාවයක් ලබන්න හැකිතරම් මුදලක් උපයා ගන්න. ඔන්න ඔය කාමත් මේ අරමුණු තුන තමයි ඔය හැම කෙනාගේ තුලම මේ පේන්නේ. ඉතින් ඊට පස්සේ මේ රින්ගින් ටෝන්ස් වල තියෙන හොරකම් අපිව රැවටීම් ඒක එලිතර වුණා. ඉතින් මම සින්දුව කොච්චර හදාගත්තත් මම කියන්න ගියාම මගේ අතින් හරියට වැරදි වෙනවා. එතෙන්දි මම අධහරියටපත් වෙනවා. බාධක මණ්ඩලේ අර මේ සද්ද එනවා. නිර්මාණ කරන්නේට මොනවා හරි දේවල් මේ අපි බොහෝ ඇසූපිරු දේවල්නේ අපේ මේ තැම්පත් වෙලා අපි නිර්මාණ කරන්නේදී මේවා මතුවෙලා එන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහ මම හිතන්නේ එතනින් එහාට සුවිශේෂී නැත්නම් අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු පුද්ගලයෙක් නෙවෙයි රෝහණ. රෝහණ දැන් සාම්ප්‍රදායිකව මේ ඔබත් එක්ක බොහෝ දෙනෙක් කතා බහ කරන්න පටන් ගන්නේ සංගීතය කියන ශාස්ත්‍රය පිළිබඳව. හැබැයි මම කැමති වෙන තැනකින් පටන් ගන්න. මීට මාස 6ක 7කට කලින් මට මාචාර්ය සුනිල් ආරියරත්න හම්බෙච්ච වෙලාවක අපි මේ කතෘ භාග පිළිබඳව කතා කරමින් ඉන්න අවස්ථාවක ඔහු කිව්ව ප්‍රකාශයක්. ඔහු කිව්වා ඔහු එක්තරා මේ කතෘ භාග සම්බන්ධ සාමූහික සංගමයක සමාජිකත්වයේ දැරුවා. හැබැයි ඒ සමාජිකත්වයේ දැරූ අවුරුදු 15කට වගේ කාලයක් තුල ඒ සංගමයෙන් ඔහුට කතෘ භාග වශයෙන් ලැබුණු මුදලට වඩා වැඩි මුදලක් රෝහණ වීරසිංහ කතෘ භාග වශයෙන් මාසයකට ගෙවනවා කියලා. මම මෙතනින් කතාව පටන් ගන්න හිතුවේ රෝහණ ඇත්තටම මේ කතෘ භාග පිළිබඳව ලොකු කතා බහක් තියෙනවා. නමුත් අපි මැදිහත්ව හිතලා බැලුවොත් ලංකාවේ මේ කතෘ භාග පිළිබඳ සාධාරණයක් සහ අලුත් ප්‍රවේශයක් ඩිජිටල් අවකාශය ඔස්සේ මුලින්ම ඇති කළේ ඔබයි කියලා මම යෝජනා කරනවා. මොකද ඒ ගැන කියන්නේ? සමහර විට එහෙම වෙන්න ඇති. මම දැනුවත්ව ඒ කතෘ භාග බෙදා හැරීමේ ක්‍රමවේදයකට එළඹුණේ මම බිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ දැන් බොහෝ අය ඔය ඩිජිටල් අවකාශ අතර මේ ගනුදෙනු කරාට ඒ අයට ඉන් ලැබුණු ආර්ථික ලාභ ආර්ථික ප්‍රතිලාභ සියල්ලක්ම භුක්ති විඳි තනියම. සමහර විට ඔවුන්ගේ නිර්මාණ ඔවුන්ගේම නිර්මාණ වෙන්න විය හැකි. එසේත් නැත්නම් සීළු අයිතීන් පවරාගෙන මේ මුදාහැරපු නිර්මාණ විය හැකි මම දන්නේ නැහැ ඒකේ පසුබිම. කෙසේ නමුත් දැන් අපි අවුරුදු 50කට කිට්ටු වෙන්න දැන් මේ කටයුතු කරපු මේ නිර්මාණ ශාස්ත්‍රය තුල අපි කීප දෙනෙකුගේ මේ සහ සම්බන්ධතාවයේ උඩ තමයි මේ නිර්මාණයක් බිහි වෙන්නේ. ඒක ජනප්‍රිය වෙන්නේ. ඉතින් ඒ නිසා මෙහි ප්‍රතිලාභයක් ලැබේ නම් එය ඒ සියලු දෙනා අතර ලැබිය යුතුයි කියන විශ්වාසය මා තුළ තිබුණා. ඉතින් අනිත් එක මම හිතන්නේ මීට අවුරුදු 15කට පමණ පෙර ඔය තදින්ම මේ අපේ දුරකථන මේ මොකක්ද ඒකට කියන්නේ රින්ගින් ටෝන්ස් වලට ගීත මේ සම්බන්ධ කිරීම නොයෙකුත් සමාගම් මගින් කරගෙන ගියා. ඒක නීති විරෝධීව කරගෙන ගියා. සමහරු අවසර අරගෙන ඒ අවසරේ පිට යලිත්වලක් ඒ තුලින්ම නිර්මාණකරුවන්ව රවටා ඒ අයුරින් කෙසේ හෝ ස්වච්ඡමක් අපේ අතට ලබා ගැනීම සඳහා මම පස්වර 4ක ගිවිසුමකට එළඹුණා කිසියම් සමාගමක් සමග. එතකොට මට ඔවුන් කියන දේ මට විශ්වාස කරන්න සිද්ධ වුණා. ඔවුන් කියන්නේ ඔවුන්ට ලැබෙන මුදලින් මට 150ක් දෙනවා.
එතකොට ඒගොල්ලන් 150ක් ගන්නවා. නෑ ඒගොල්ලෝ 130ක් ගන්නවා. තවත් සමාගම ෆෝන් සමාගම වලින් තවත් 100 ප්‍රමාණයක් ගන්න ඔය වගේ නොයෙකුත් දේවල්. ඉතින් කෙසේ හෝ මට මාස 3කට 4කට බරක් කිසියම් සැලකිය යුතු මුදලක් මේකේ ලැබුණා. ඒතකොට ලැබුණාම මම ඒක සද්ද නැතුව මට සාක් විදා ගන්න ඕන තරම් ඉඩ තිබුණා. කවුරුත් දන්නේ නැහැ මේක. කොයින් දෙන්නේ කාටද යන්නේ ඒවා මුකුත් දන්නේ නැහැ. නමුත් මම කල්පනා කරා මේක මේ තුන් ඈඳුතු සම්බන්ධතාවයෙන් නිර්මාණය වන ගීතයේ මේ තුන් කොටසටම මේක ආර්ථික ප්‍රතිලාභයක් ලැබිය යුතුයි කියන හැඟීම උඩ මම තනිවම මේක භුක්ති විඳීම යුතු නැහැ කියන හෘද සාක්ෂියත් එක්ක නිසා මම ඒ අවුරුදු 15කට පෙර සිටම මේ කර්තෘ භාග බෙදා හැරීමේ කටයුත්ත මට පුළුවන් උපරිම ශක්තියෙන් මම කරගෙන ගියා. මම හිතන්නේ මහාචාර්ය සුනිල් ආරත්නයන් සඳහන් කරන්න ඇති. ඇත්ත වශයෙන්ම මහාචාර්ය සුනිල් ආරත්නයන්ගේ ගීත සඳහා ඒ මාස 3කට පමණ මට ලැබෙන මේ ඒ ආර්ථික කියන්නේ ඒ ලැබෙන මුදලින් සුනිල් ආරත්නයන්ගේ ගීත සඳහා වෙන් කර මුදල සඳහා මම සමහර මාසවල රුපියල් 80000ක් ගෙවලා තියෙනවා. මීට අවුරුදු 15කට පෙර රුපියල් 80000ක් කියන්නේ ඔබ හිතන්නේ විශාල මුදලක්. සමහරවිට 50000ක් ඔය අතරතුර ඔය ගන්න. ඔබ හිතන්න ගීත දෙකයි ලියලා තිබුණේ ඒ වෙන විට මානනී ජයරත්න අපේ ටීඑම් ජයරත්න මේ සොයුරාගේ මේ බිරිඳ අම්මා සන්දගි සහ මේ අපි ඉන්නේ නැති කිය මොකද්ද සොඳුරු අතිති. ඉතින් ඒ කියන්නේ ඔබ සංගීත නිර්මාණය කළා. ඉතින් මේ ගීත දෙක සඳහා පමණක් මට ලැබුණු මුදලින් මම මාසකට මාල්නී ජයරත්න රුපියල් 30000ක් පමණ ගෙවා ඇති අවස්ථාවල් තියෙනවා. ඒ රින්ගින් ටෝන් සඳහා. ඉතින් ඊට පස්සේ මේ රින්ගින් ටෝන්ස් වල තියෙන හොරකම් අපිව රැවටීම් ඒක එලිතර වුණා. ඒ කියන්නේ අපිට එවන මේ ෂීට් එකේ තියෙන විදිහට නෙවෙයි උන්ට ආදායම ලැබෙන්නේ. අපි ඉතින් ඒක කියන දේ පිළි අරගෙන ඒ කියන්නේ අපිට ඒ වෙන විට මේක සෑහෙන මුදලක් කියලා තේරුණාට ඊට වඩා ලොකු සෑහෙන මුදලක් ඒගොල්ලෝ භුක්ති විඳලා තියෙනවා. ඉතින් ඔහොම ඊට පස්සේ වසර 4න් පස්සේ මම මේක දිග්ගු කරේ නැහැ. අපේ පුතණුවන් අපේ ජේෂ්ඨ පුතණුවන් කලින්දු මේ රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු මේ පරිගණක තාක්ෂණය පිළිබඳ නිපුණත්වයක් ලැබලා ඒ ශාස්ත්‍රයේ තමයි මේ IT ඒ ශාස්ත්‍රයේ තමයි වැඩ කරන්නේ. ඔහු මේ නිතර මේ හොයා බලනවා මේ ලෝකයේ මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒ සොයා ගැනීම මත ඔහු කිව්වා මේක අපිටම කරගෙන යන්න පුළුවන් කාරණයක් කියලා. ඒ අතරතුරේ මාව සංගීත් විජේසූරිය අපේ මේ ඔය ජනප්‍රිය ගායන ශිල්පියා සමග රනුර පෙරේරා කියන මේ තාක්ෂණවේදියා ඇවිදින් මාව දැනුවත් කරා මේ රටේ මේ බුද්ධිමය දේපල කියන්නේ මේ සංගීත ශාස්ත්‍රයේ වැඩිම සම්පත් මේ ප්‍රමාණයක් හිමිකරුවා හැටියට සියලු දෙනාම හඳුන්වන්නේ ඔබයි. ඒ නිසා ඇයි ඔබ නිහඬව ඉන්නේ ඔබේ නිර්මාණ මේ නිකන් පුස්කන්න දාලා තියන්නේ ඇයි කියන එක. ඒ නිසා මාව ඈන වෙලාවක් දැනුවත් කරලා මට කිව්වා මේවා මේ මාධ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් අවකාශය ඔස්සේ මේක මේ ජනතාව අතරට ගෙනියන්න පුළුවන්. ඒකෙන් සෑහෙන ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔය කියන විස්තරේ. පසුව මට මේකේ වටහා ගැනීමේ ශක්තිය ටිකක් ඇත්තටම මේ අඩු නිසා මම මේක යොමු කරා මගේ පුතණුවන්ට කලින්දුට. කලින්දුත් රනුරත් ඊට පස්සේ එකතු වුණා. මේ එකතු වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මුගක් දුර ගමනක් මේ ඇවිදින් සිටිනවා. ඉතින් ඊට පස්සේ මගේ channel මගේ YouTube channel එකේ තමයි මුල්වරට කියන්නේ මේක ගොඩ නගාගෙන ඉදිරියට ගෙන ගියේ. ඉතින් ඒකෙන් මට හම්බෙච්ච එක මාසිකව දැන් අර මාස 3-4කට සැරයක් අර සමාගමෙන් දෙන මුදල වගේ මුදලක් මට මාසිකව ඊට වගේ දෙගුණයක් වගේ මාසිකව මට හම්බෙනවා.
ඒ ක්‍රමයේ ඔස්සේ. ඒකෙන් 40% ප්‍රමාණයක් මම මේ අනිකුත් අයට මම බෙදා දෙනවා 10%ක් අපේ මේ පරිපාලන කටයුතු වලට සහ ඊට පස්සේ ඉතුරු 10% ඉතුරු 40 මගින්. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන යද්දී තමයි අපේ ලංකාවේ තියෙන මේ කතරෝ භාග එකතු කිරීමේ සහ කතරෝ භාග කල්පනාකරණය කිරීමේ සංගම් වල තියෙන උදාසීන බව ඔවුනොවුන් අතර ඒ සංගම් කීපයක් අතර තියෙන ලොකු ගැටුම් නිසා ඒක හේතුවෙන් මේ නිර්මාණකරුවන්ට සිදුවෙන අසාධාරණය මේ සියල්ලම ගැන හිතලා තමයි මේ ඔවුන් සොයාගත්ත මේ සියලුම දෙනාට මේ ඩිජිටල් අවකාශයේ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා පැහැදිලිවම නිර්වුල්ව මේ ට්‍රාන්ස්පරන්ට්ලි විනිවිද භාවයෙන් යුක්තව මේක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඒක හඳුන්වලා දීලා C Music කියලා කම්පැනි එකක් කියන්නේ ඒක සමාගමක් ඒක ඇවිල්ලා සංගීත නිර්මාණ ප්‍රකාශන සමාගමක් පබ්ලිෂින් කම්පැනි එකක්. ඒක ඕස්ට්‍රේලියාවේ තමයි පිහිටෙව්වේ. ඒ නීතිවේදීන්ගෙන් උපදෙස් අරගෙන මේ නීත්‍යානුකූල ඒ සමාගම් රෙජිස්ටර් කරන පිළිවෙලට පිළිගත් ක්‍රමවේදයකට මේ සකස් කරගත් සංගමයක්. එතකොට ඒ සංගමයේ මගින් අපි මේ කලාකරුවන් බොහෝ දෙනෙක්ව දැනුවත් කරා. ඒ දැනුවත් කිරීම උඩ ඔවුන්ගේ ඉල්ලීම සහ ඒ කොන්දේසි ඔවුන්ගේ කටයුතු කිරීමේ අවංක භාවය, නිර්වුල් භාවය, විනිවිද භාවයේ සියල්ල පිළිබඳ වැටහීමකින් යුක්තව අද වන විට කලාකරුවන් රාශියක්, ඒ කියන්නේ ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සුනිල් නාරරත්න, ආචාර්ය නන්දා මාලිනී, කුලරත්න ආර්යවංශ, බන්දුර නානායක කාර්වසම්, වසන්ත කුමාර කොබෝක, සරද්ද අල්විස් එවැනි කියන්නේ අපි පැරණි මේ සංගීත අධ්‍යක්ෂකවරුන් අතර එම්.කේ. රොක්සාමි, ස්ටැන්ලි පීරිස් එවැනි අයගේ ඒ උරුමකම් කියන දරුවන් පවා දැන් මේකට එකතු වෙලා තියෙනවා විශාල වශයෙන්. දැන් ඔවුන් මේ කොන්දේසි වලට එකඟව ගිවිසුම්ගතව මේ කටයුත්ත ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. එතකොට මා ඉදිරිපත් කළ මේ වැඩසටහන ඔබ කියවක් මෙන් ඔවුන්ටත් පුළුවන් මේක ඉදිරියට මේ ගෙන යන්නට. ඉතින් මං හිතන්නේ මේක අපේ කලාකරුවන්ට ඔබ කියන පිළිවෙලට මම ඒක සතුටින් පිළිගන්නවා. මේකට අඩිතාලම දැම්ම කියන්නේ. හොඳයි. මම මේ ඔබෙන් අහන්නේ නැහැ ඇයි එහෙනම් මෙච්චර කල් ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච මේ සාමූහික සංගම් මේ වගේ දෙයකට මූලික අඩිය තියුවේ නැත්තේ කියලා. අපි මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න නැතුව ඒක අපි ප්‍රේක්ෂකයන්ට බාර කරලා ගැන හිතන එක. රෝහණ දැන් හරි. මේ කතෘ භාග කතන්දරය ගැන අප දීර්ඝ විදියට කතා කරා. දැන් ඔබ මේ සංගීතඥයෙක් විදිහට ඔබව මේ ඔබට ආදරෙන් කතා කරන අය හඳුන්වන මේ නාමයක් තියෙනවා මෙලඩි මාස්ටර්. ඒ කියන්නේ ඔබේ තනු නිර්මාණ ඒ තරමටම රසවත්, ඒ තරමටම වෙනස්, ඒ තරමටම එකිනෙකට වඩා හාත්පසින්ම රසභාවයන් උද්දීපනය කරන්නා වූ කිසි දින පරණ නොවන. ඉතින් මේ වගේ මේ තනු නිර්මාණ කරණයක් සඳහා ඔබ කොහොමද යොමු වෙන්නේ? කොතනද ඔකේ මුල? මට හිතෙන්නේ මම හැම දෙනාගේම මේ සංගීත ක්‍රමවේදයන් ඇසුරු කිරීම, ඒවා රස විඳීම, ඒවා අගය කිරීම. ඉතින් ඒ පිළිබඳව බොහොම විමසිලිමත් රස විඳීම. නිකන් රස විඳලා ඒ වෙලාවට දැන් බොහෝ දෙනෙක්ට ගීතයක් ඇහුනම ඒක යම්කිසි වින්දනයක් ලැබෙනවා. එතනින් එහාට ගන්න නැහැ. දැන් මට ඒක එහෙම නෙවෙයි. මට උනේ මම මේ ටිකක් විමසුම් සහගතව මේක රස වින්දා. උදාහරණයක් හැටියට ගත්තොත්
මම පසු කාලීන නිර්මාණ දැන් මගේ නිර්මාණ කරන්නේට මොනවා හරි දේවල් මේ අපි බොහෝ ඇසුපිරු දේවල්නේ අපේ මේ තැම්පත් වෙලා අපි නිර්මාණ කරන්නේදී මේවා මතුවෙලා එන්නේ. එතකොට මම කුඩා කාලේ සිටම මේ ඇසුපිරු දේවල් ඒකෙන් මට මිහිර කියන එක දැන් මම මිහිර කියන එක මම හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් ඒ නිසා මගේ නිර්මාණ තුලත් ඒ මිහිර රඳවා ගන්නට තමයි මම හැම විටම උත්සාහ ගත්තේ. මම කියන්න ගිය උදාහරණය තමයි ආචාර්ය වික්ටර් රත්නායකයන් ඒ දිනවල 1970 ගණන් වල ඔහුගේ ඇසුර මට ලබා ගන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක් කියලා මම විශ්වාස කරනවා මේ තනු නිර්මාණ කරන ක්‍රමයට. මම අදටත් විශ්වාස කරනවා ඔහු තමයි මට වඩා මේ ඉතාමත්ම සුවිශේෂ දක්ෂතා තියෙන තනු නිර්මාණකරුවා මට මුණ ගැහෙන. මොකද ඔහුට පුළුවන්කම තිබුණා මම ඒක තමයි මම ඒක ඔහුටත් හොරෙන් මම ඒක අධ්‍යයනය කරා ඔහු කොහොමද මේ වචන වදන් පෙළකට මේ ප්‍රාණය දීලා මේ තනුව නිර්මාණය කරන්න කියලා. උදාහරණ අපිට ඕන තරම් දෙන්න පුළුවන්. ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ සිට මේ ෆ්‍රෙඩි සිල්වා එම්.එස්. ෆර්නෑන්ඩෝ දක්වා එතුමාගේ නිර්මාණ පෙළ දිහා ඉතාමත්ම සූක්ෂමව මේ විචාරාත්මකව හරියටම සංගීතය පිළිබඳ අවබෝධයකින් යුක්තව මේ නිරීක්ෂණය කරද්දී මට තේරෙනවා පුදුම හැකියාවක් ඔහු තුළ තිබුණේ. මේ සංගීත සංයෝජනවල තිබිච්ච මිහිර ගැඹුර. ඉතින් මේ ඇසුර නිසා මට ලැබුණයි කියලා කියන්නේ මම ඒවා රසවින්දේ අර කියන විමසුම් සහගතව. පසු කාලයේදී ඔහුගේ මේ ඔහු යමක් නිර්මාණය කරන විට මේ ඒ සටහන ලියාගන්නට මේ භාග්‍යය මට ලැබුණා. ඒ කියන්නේ ආදරයට අපි ඉතින් උඹ බම්බලන් කළ මල්ලි මේ වරක් මල්ලි මේක ලියවන්කෝ කියලා ඉතින් අර කියනකොට එතුමා සර්පිනා වයිමින් මේක නිර්මාණය කරනකොට මම මේ ස්වර ටික ලියා ගන්නවා. ඉතින් ඒක ඒ කියන්නේ ඒ ස්වරඥානය කියන එකත් ඉතින් ඒක ඒ ඇසුරත් එක්ක ලැබිච්ච දෙයක්. ඒකටත් ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ මේ ශිල්පීන් තමයි අපිට ඒ දැනුම ලබා දීලා තියෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා මේ පණ්ඩිත අමරදේවයන් ගීතයක් ගායනා කරන විට වචනවලට උඩින් ඒකේ මේ ස්වර ටික ලියා ගන්නවා. ඒ ස්වර ලියන්නේ ඉංග්‍රීසි අකුරෙන්. ඒ කියන්නේ දැන් අපි සරිගම පදනී කියලා ලියුවත් SRGMPDN. එතකොට ඔහු මොකද ඒ විදිහට පුරුදු වෙලා තින්නේ අර සිංහල අකුරුත් එක්ක අරක පැහැදිලිව වෙනස හඳුනා ගන්නට. ගීතය ලියලා තිනවා සිංහල අකුරු වලින් අරක ඉංග්‍රීසි අකුරු වලින්. සන්නාලියනේ කියනකොට ඔහු ලියලා තිනවා සපපා මම කියලා. එතකොට අපි ඒව දිහා බොහොම බැලුවේ මේ මොකක්ද මෙයා මේ කරන්නේ. ඉතින් එතකොට ඒ ස්වරඥානය කියන එක කියනකොට කියලා දෙන්න බෑ. ඒක උත්සාහයෙන් මේ ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් ඒව ලැබුණේ අන්න ඒ විදිහට. ඉතින් මං හිතන්නේ තනු නිර්මාණයේදී මට ලැබිච්ච ආభాෂය තමයි මූලිකවම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ඒ හැරුණකොට මම පුදුම විදිහේ මේ හින්දි සින්දු පිස්සෙක්. හින්දි සිනමාව ඒ කාලේ මට සාමාන්‍ය අවුරුදු 15 පමණ සිට මම පුදුම විදිහට හින්දි චිත්‍රපට නරඹන්නත් ඒ හින්දි ගීත නිර්මාණ අහමින් රස විඳින්නත් පටන් ගත්තා. ඉතින් ඒක මේ තනුවක් නිර්මාණය කිරීමේදී මේ ඇසුපිරු දේවල් මං හිතන්නේ ඉබේ එනවා. අනිත් එක මම ඉගෙන ගත්තේ ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතය. ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතය කියන්නේ රස ගුලාවක්. ඒක ඉදිරියට හොයාගෙන යද්දි පුළුවන් තරම් මේ අපිට මේ රස උරා ගන්න පුළුවන්. ඒකට දැන් තවත් මේ අපිට ලොකු පිහිටක් වෙලා තියෙන්නේ මේ අන්තර්ජාලයේ අද පුළුවන් අපිට ඉන්දියානු සංගීතයේ ආරම්භයේ සිට මේ දක්වා එක මේ විවිධ ශෛලීන් මේ සංගීත මේ ක්‍රමවේදය දියුණු වෙලා ඒක විකාශන වෙලා ආපු හැටි.
එතකොට අපිට ඒවා මේවා මේ අතපත ගාමින් හැම වෙලෙම හොයන්නේ මේ රස. ඉතින් මගේ තනු නිර්මාණයේදී ඒ වෙනස් බව මට හිතෙන්නේ රසවත් බව මට හිතෙන්නේ අන්නේ ඒ සියලු දේම ඇසුරු කරපු නිසා සියලු දේම රස විඳින නිසා ඒ වගේම ඒවා මේ ධාරණය කරගත්ත නිසා ඒවා තමයි මට පිහිටට ළඟා වෙන්නේ. දැන් ඔබ එක කාරණයක් මතු කළා රෝහණ. දැන් මේ ඔබ විමසිල්ලෙන් අහපු විඳපු ඇසුරු කරපු සංගීතය තමයි මේ නැවත නැවත මතුවලා එන්නේ කියලා. දැන් මේක මේ වගේ දෙයක්ද? ඒ කියන්නේ අපි දන්නවා මේ යෝගට් හදනකොට අලුතෙන් යෝගට් හදනකොට අර පරණ යෝගට් චුට්ටක් දාන්න ඕනේ මුහුන් වශයෙන්. දැන් මේක මුහුන් ඇත්තටම වෙන්න පුළුවන්. ඔව්. ඒකේ හැබැයි අලුත් යෝගට් එකක් හැදෙනවා. අලුත් රසයක් ඉදිරියට වෙනවා. නමුත් අර පරණ මේ මාත්තුව නේද? මාත්තුව තියෙනවා. හරියට හරි. දැන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ සංගීතය නිර්මාණය කිරීමේදී එක්තරා සංගීත සම්ප්‍රදායකට කොටු වීම සාධාරණ නෑ කියලා. රෝහණ මොකක්ද ඒ ගැන හිතන්නේ? ඇත්තටම ඒක පරම සත්‍යයක්. ඒක මේ එක පැත්තකට කොටු වුණොතින් වැඩි දුර යන්න බෑ. ඒ කියන්නේ එතකොට ඒක අස්සෙම හිර වෙනවා. ඉතින් ඒ නිසා මම ඒක කිව්වේ බොහෝ දේවල් මේ අසූපිරූ බව තියෙන්න ඕනේ කියලා මේ නිර්මාණකරණයේදී. ඉතින් අපි විවිධ මේ සංගීත සම්ප්‍රදායන් ඇසුරු කරමින් අපි හරි හැටි මේ අධ්‍යාපන අධ්‍යාපනික දැනුමක් ඒ කියන්නේ ශාස්ත්‍රීය දැනුමක් නැති වුණත් බටහිර සංගීතය, කර්ණාටක සංගීතය, ජන සංගීතය කියන එක අපිට ඇසුරු කරලා වටහා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ. එතකොට ඒ ප්‍රමාණයෙන් හරි කමන්නේ අපි ඒකට මුහු වෙන්න ඕනේ, මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට මම දැන් ආචාර්ය කේමදාසයන් වගේ කෙනෙක් ඔහුත් ඇවිල්ලා මේ ශ්‍රී ලංකාවේ ආරම්භ කියන්නේ සංගීත ආරම්භක යුගයේ සිට මේ හින්දුස්තානි රාගධාරී සංගීතය තමයි ඇසුරු කරලා තියෙන්නේ. නමුත් ඔහු පසු කාලයේදී මේ ඔහු වෙනස් වෙන්නේ අර ඒ අහපු කරපු දේවල් වල මේ ඔහු එතෙන්දී තර්ක කරන්න ඇති මේ හැම දිනම යන ගමන මේක වෙනස් විය යුතුයි කියලා. එතකොට මේ වෙනස ඇති කරන්න තමයි එතුමා ඒ වෙනත් එක්ක දැන් බලන්න මුල් කාලේදී මේ ඔහු නිර්මාණය කරපු ගීත සැනසුමකුත් නැද මේ KW පෙරරාගේ ඔය චිත්‍රපට මාලාව ඒ සියල්ලෙම තියෙන අර සාම්ප්‍රදායික ගීත රටාව. නමුත් එහි ගැඹුර වෙනයි, ඒක වෙනම එකක්. නමුත් ඔහු වෙනස් වෙන ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක ඒ වගේ මේ අයත් සමග ටිකක් විප්ලවකාරී නිර්මාණකරුවන් එක වෙදීදී ඔහු નિરાයාසයෙන් අර විප්ලවකාරී මගට එළඹෙනවා. ඉතින් එතෙන්දි තමයි ඔහු වෙනස් වෙන්නේ. ඉතින් මට පුළුවන් වුණා ඔහු යටතේ ඔහුගේ මේ වාද්‍ය වෘන්දයේ සිතාර් වාදකයෙක් හැටියට බොහෝ දුරට කටයුතු කරන්න. නියංගය සිංහල කියන්නේ අර මේ සන්ධ්වනි මාලාවේ මම එකතුනේ තුන්වෙනි එකට මම හිතන්නේ නියංගය කුණාටුවසා වැස්ස. නමුත් ඒවත් එක්ක අර පැරණියවත් වාදනය කරා. මම ඉතින් එතෙන්දිත් ඔහුගේ මේ ස්වර මේ ලිපි සටහනක මේ කොහොමද මේවා වෙන්නේ මේවා සම්හාරලාට බටහිර සංගීත ශෛලියේ මේ හාමනි පාත් සරමයි වගේ කොහොමද මේක ලියලා තියෙන්නේ. ඒ වගේම ඇත්තටම මේ ඒ නිකම්ම ස්වර ලිපිය ගහන එක නෙමෙයි, ඒකත් පොඩ්ඩක් නිරීක්ෂණය කරපු නිසා මට දැනුණා මේකේ වෙනසක් තියෙනවා. ඊළඟට සිනමාවකට ගියාම එතුමා සිනමාකරණයට ගියාම එතුමා මේ වාක් සූදානම් වෙලා යන්නේ මේ චිත්‍රපටයේ දර්ශන නරඹලා වීරසෙනුත් ඔහු නරඹලා ඒ ධාරණය කරගෙන ඉන්නේ. නමුත් ඒ වෙලාවෙත් නරඹලා එතෙන්දී තියෙන භාණ්ඩත් එක්ක ඔහු ශනික නිර්මාණයක් කරනවා අර රාමුවට සරිලන. ඉතින් ඒ වගේම මේ අපි මේ එක අනියම් පාඩම් හැටියට තමයි ගත්තේ. ඉතින් මං හිතන්නේ හැම සංගීත මේ ක්‍රමවේදයක්ම
හදාරන තරමට තමයි මේ කියන්නේ ඇසුරු කරන දම. හදාරන නොකලත් ඇසුරු කරන තරමට රස විඳින තරමට තමයි අපේ නිර්මාණ පොහොසත් වෙන්නේ. රෝහට දැන් ඔබ මතක් කර කාරණයක් උඩින් මම තවත් පැත්තකට මේ සාකච්ඡාව යොමු කරන්න කැමතියි. මේ ඔබ කේමදාසගේ වාදක මණ්ඩලයේ සිතාරය වාදනය කරා කිව්වා. දැන් සමහර විට මේ අලුත් පරම්පරාවේ අය මේ කතන්දර දන්නේ නැහැ. ඔබ දක්ෂ සිතාර වාදකයෙක්. ඔබ කේමදාසයන්ගේ විතරක් නෙවෙයි ඔබ ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතාධ්‍යක්ෂවරු ගණනාවක් සංගීතය මෙහෙවපු චිත්‍රපටවල ගීතවල සිතාරය වාදනය කරලා තියෙනවා. ඊට පස්සේ ඔබ මට මතකයි පසු කාලීනව ඔබ මේ සන්තූර් වාදනය කරා. බොහෝ ගීතවලට සන්තූර් වාදනය කරා. බොහෝ චිත්‍රපට පසුබිම් සංගීත සන්තූර් වාදනය කළා. මේ වාදකයා කෝ දැන්? ඇත්තටම මේ ඒ ගැන මම කියන්නේ නොදැනුවත්වම මේ වාදකයා මාව අතහැරලා ගියා. මම අවසාන වරට සිතාර් වාදනය කළේ අවසාන වරට කියන අවසාන වකවානුව හැටියට 1983 වගේ කාලේ සත්‍ය ගීතේ ශාරද නන්දමාලිනීගේ සත්‍ය ගීතේ වාද්‍ය වෘන්දේ මම සිතාරේ වාදනය කරා. මට එතනින් පස්සේ අන්න අහවල් එකට වාදනය කරා කියලා මට මතකයක් නැහැ. මොකද ඒ වෙන විට සංගීත අධ්‍යක්ෂකවරයෙක් හැටියට මට ලැබිච්ච මේ ප්‍රතිචාරය සහ උත්තේජනය මාව අර වාදකයා අතහැර සංගීත තනු නිර්මාපකෙක් හැටියට ඉදිරියට තල්ලු කරන්න හේතු වුණා කියලා මං හිතන්නේ. දැන් ඔහොම වෙච්ච තවත් අය ලංකාවේ ඉන්නවා. දැන් අපි උදාහරණ හැටියට ගත්තොත් අමරදේව කියන ශ්‍රේෂ්ඨ වයලීන වාදකයා යටපත් වෙලා ගායකයා ඉස්සරහට එනවා. වික්ටර් රත්නායක කියන වයලීන වාදකයා යටපත් වෙලා ගායකයා ඉස්සරහට එනවා. අමරසිරි පීරිස් කියන වාදකයා යටපත් වෙලා ගායකයා ඉස්සරහට එනවා. මර්වින් පෙරේරා සරත් දසනායක කියන වාදකයා යටපත් වෙලා සංගීතඥයා ඉස්සරහට එනවා. දැන් මේක මේ අපේ රටට විතරක් සීමා වෙච්ච දෙයක්ද? මොකද්ද මේ කතන්දරේ? මේක නිකම්ම වෙන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි නේද? නෑ මං හිතන්නේ මේ ඒක මුළු මහත් ලෝකේ පුරාම පැතිරෙන මේ ක්‍රමවේදයක් වෙන මම බටහිර මේ සංගීත මේ ලෝකයේ පිළිබඳ මේ තරම් මට මේ කරුණු මේ උදාහරණ නැහැ. නමුත් ඉන්දියාවේ නම් දැන් අද බලන්න අද ලෝක ප්‍රසිද්ධ විශිෂ්ට මේ ආසියානු සංගීතවේදියා හැටියට A.R. රහමන් නේ විශ්වාස කරන්නේ. ඔහු ඊට කලින් නන්දරාපු ඉලේරාජා කියන සංගීතවේදියාගේ කීබෝඩ් වාදකයා. එතකොට මේ ශංකර් ජයකිෂන් කියන්නේ මේ එකෝඩියන් සහ වයලින් වාදනය කළ තියෙනවා කල්යාණ්ජී ආනන්දජී කියන තවත් සංගීතවේදියෙක් යටතේ. ඉතින් අන්න ඒ වගේ තමයි දැන් මං හිතන්නේ දැන් සමහරලාට අපි හිතමු චිත්‍රපට නිෂ්පාදකවරයෙකුට අලුත් කෙනෙක් හඳුන්වා දෙන්න යද්දී ඔවුන්ගේ සමහරලාට ඔවුන්ගේ මේ ඒ කියන්නේ අපි මාක් කරගන්නවා කියන්නේ මේ කියන්නේ කෙනෙක්ව සටහන් කරගන්නවා. මෙයාගෙන් මොන හරි වැඩක් ගන්න පුළුවන්. කියන්නේ මොකද යම් කිසි දෙයක් එයා දැකලා තියෙනවා. එතකොට සමහරට එලියරාජාගේ ගාව මේ රහමාන් නිදිද්දී කරපු දේවල් එක්ක කවුරු හරි තම නිෂ්පාදකවරු මේ රහමන් ලවා කිසියම් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා සමහරට රෝජා නිෂ්පාදකයා අධ්‍යක්ෂකවරයා හිතන් ඉඳ තියෙනවා. ඒ නිසා ඔහුට මේ චිත්‍රපටයේ සංගීතය දුන්නා. බැලුවාම ඔහුගේ නිර්මාණ ඉතාමත්ම නැවුම් අලුත් මේ විශ්වජනක නිර්මාණයක් තිබුණා. එතනින් එහාට ඔහු අන්න ඔහු මේ ඒ ගමන් වගේ මොකද ඔහුට එතනින් දෙනවනේ අර තිබුණට වඩා මේ වාද්‍ය ශිල්පයකට වඩා මේ ලොකු සැලකීමක් සහ ගෞරවයක් සහ ජනප්‍රියතාවයක්. ඉතින් එතකොට ඔහු මං හිතන්නේ ඒ විදිහට ඒක ඕකම හිතන්නේ මුළු ලෝකෙම යන්න ඇති. අපේ රටේ මේ සංගීතය කියලා කතා බහ කරද්දී මේ ගීතය ගැන කතා බහ කරද්දී
අදත් මේ ගීතයක් ਵਿਚාරයට ලක් කරද්දී මේ ගීතේ සාහිත්‍ය ගැන තමයි මේ මූලිකව කතා බහ කරන්නේ. ඇත්තම කියනවනම් සංගීතය ගැන කතා කරන්නෙම නැති තරම්. මේකේ පද මෙහෙමයි, මේකෙන් කියන දේ මෙහෙමයි, මේකෙන් දෙන අර්ථය මෙහෙමයි, මේකේ තියෙන ව්‍යංගය මේකයි අනාදි වශයෙන් කිව්වට මේ සංගීතය ඇයි මෙහෙම සංගීතයක් යොදාගත්තේ? මේ සංගීතය යොදන්න පසුබිම් වෙන කාරණේ මොකද්ද? නැත්නම් මේ වගේ වාදන භාණ්ඩ මේකට යොදා ගැනීමට හේතුව මොකද්ද? ඒ වගේ විෂයන් නැත්නම් ඒ වගේ දේවල් ගැන අපේ කිසිම ਵਿਚාරයක කතා වෙන්නේම නැති තරම්. ඒ රෝහණ අපිට එහෙම වෙලා තියෙන. දැන් වෙන අපේ අසල්වැසි ඉන්දියාවේ ඕන තරම් මේ සංගීත පක්ෂය ගැන ඉතා ගැඹුරු සාකච්ඡා අපිට දකින්න පුළුවන්, අහන්න පුළුවන්, කියවන්න පුළුවන්. මං හිතන්නේ ඉන්දියාවත් එක්ක මේ සමාන කරන්න අමාරුයි. ඉන්දියාවේ මේ කලාව කියන එක කියන්නේ විශේෂයෙන් සංගීතය සහ මේ නර්තනය කියන එක ඒ පවුලේ එක්තරා මේ අත්‍යවශ්‍ය විෂයක් බවට මේ ඒක ඒ සම්ප්‍රදායක් එක. හැම කෙනෙක්ම සංගීතය සහ නර්තනය කියන එක හදාරනවා. එහෙම නැත්නම් ඒකට කොයි යම් පුංචි ආකාරයෙන් හරි සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ඔවුන්ගේ මේ ලේ මස්වල මේ නහරවල මේ සංගීත කියන්නේ සංගීතය සහ නර්තනය දැන් විශේෂයෙන් කාන්තාවක් නම් නර්තනයත් මේ පුරුෂයෙක් නම් සංගීතයත් කියන එක ඔවුන්ගේ ජීවිතවල ඇතුළට කිඳා බැහැලා තියෙනවා. ඉතින් එහෙම වුණාම වෙන මොනයම් හෝ වෘත්තියකට ගියත් ඔවුන්ට ඒ පිළිබඳව තියෙන අවබෝධය අති විශාලයි. ඉතින් ඒ නිසා තමයි දැන් හුඟක් වෙලාවට අපිට විචාර පිළිබඳ එන්නේ දැන් මාධ්‍යවේදීන් හුඟක් වෙලාවට විචාර කරන එහෙම නැත්නම් වෙනත් උගත් පඬිවරුන් කතිකාචාර්යවරුන් එවැනි මේ සමාජයේ එවැනි තලවල ඉඳලා එන්නේ මේ විචාර කරන්නේ ඔවුන් අර සියලු දෙනාටම වඩා සංගීතය හදාරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ ਵਿਚාරයේ තියෙන්නේ හරියටම ඒක සංගීත නිර්මාණය විශ්ලේෂණය කරන්න පුළුවන් දැනුමක් උන්ට තියෙන නිසා. ලංකාවේ ඒක මම හිතන්නේ 5% ගායක් වගේ තරමවත් නැති තරම්. ඒ කියන්නේ සංගීත කෘතියක් විවේචනය කරන්න හෝ ඒක අගය කරන්න හෝ ඒ පිළිබඳව විචාරයක් කරන්න හෝ ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න බෑ. හැදෑරීමක් තියෙන්න බෑ. මේ හැදෑරීමක් නැහැනේ කිසිම විචාරකයෙකුට. ඉතින් ඉස්සර මම දැකලා තියෙනවා මේ ඒවා ආපහු කියලා බලනකොට අනිවා හරි විහිළු ඒ සිනමා විචාර පිළිබඳ ලියලා තියෙන හැටි. ඒ ඔක්කොම කැමරා රංගනය පසුබිම් මේ පසුතල ඒ ඔක්කොම ගැන මේ ලියලා තිනවා. සංගීතයත් එක වාක්‍යයකින් තමයි සංගීතය ලියන්නේ. සංගීතය ලියන ඉතා මොකක් හරි ගා කියලා මේ රූපරාමුත් සමග බද්ධ වෙයි කියලා ලියනවා. ඊළඟට දැන් බලන්න සමහර වැඩසටහන් තියෙනවා. ඔය අපිට සතියන්තවල රාත්‍රී අපි නරඹන වැඩසටහන් එනාය සම්පන්නේ ඔබ කීවාක් මෙන් අර පදමාලාවල් පිළිබඳ විශ්ලේෂණය කරන ඔවුන්ගේ ජීවිත වලට මේවා සම්බන්ධ කරගෙන ඔවුන්ගේ කරගෙන ඒ නිර්මාණ මේ පද රචනාවල තියෙන තේමාවන් ඔවුන්ගේ බවට පත් කරගෙන ඔවුන් දෙන විචාර මේ සමානව අහගෙන ඉන්නකොට ඉතින් අර ඉංග්‍රීසියෙන් අපි තියෙන වචනයක් සිලී කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඒ මෙලෝ කෙනෙක් සංගීතය ගැන මේ කතා කරන්නේ නැහැ. ඉතින් දැන් එතෙන්දි සමහරලාට දැන් ආචාර්ය කේමදාසයන්ගේ තිබුණා මෙන්න මෙහෙම දෙයක්. ඔහු මේ නිර්මාණය මේ නොතේරෙන නිසා අනිත් අයට මේක තේරුම් කරලා දුන්නා. මෙයා මේකට අර්ථකථනය දුන්න වේලසෙනින්. එතකොටත් උනේ ඒකේ එතුමා බලාපොරොත්තු දෙන්නේ නෙවෙයි. දැන් එතුමා අපි හිතමු සිංහල අවුරුද්ද කියලා. සිංහල අවුරුද්ද අදත් අහනකොට සමන් මට දැනෙනවා මේ යන්නේ මේ ඔන්චිලි වාරම යන්නේ. මේ යන්නේ මේ රබන් ගහිල්ල. මේ යන්නේ පොරපොල් ගහිල්ල. මේ ඒ අවස්ථා නිරූපණයක් නේ සංධ්වනී තියෙන්නේ.
කොහා හඬන එක අර මේ ඉතින් මේ එතකොට දැන් මේ මේ ඒක හරියට ਵਿਚාරය කරගන්න දැන් නැතිකොට තමයි මේ මාස්ටර්ම කියනවා දැන් මගේ නිර්මාණය මෙන්න මේක තියෙන්නේ මෙහෙමයි කියලා ඉතින් ඊට පස්සේ තමයි අර ਵਿਚාරකයා පත්තරේ ලියන්නේ පුදුම සහගතයි මෙහෙමයි කියලා. ඉතින් ඒකෙන් සංගීත එතනක් තියෙන්නේ තමන්ගේ හිතේ මත වෙච්ච දැන් මහා මුහුද හෝ වේවා කුණාටුවනියගේ පැස්ස හෝ වේවා ඔහු කරන නිර්මාණය ඒක මේ සංගීතය හදාරන කෙනෙකුට තමයි ඇයි මේ මෙතන මේ සංගීත කණ්ඩේ මේ චලනය වැඩි වෙන්නේ ඇයි මේ සංගීත කණ්ඩේ මෙතන තීව්‍රත්වය වැඩි වෙන්නේ ඇයි මේක ඊටාත්ම සුමුදු එක්තරා බොහොම සියුම්මැලි තත්වයකටපත් වෙන්නේ ඒක වටහා ගන්න මේ කවුරුත් හිටියේ නැහැ ඒක අපිට තේරෙනවා මෙයා මෙතන කරන්නේ මේ මුදු රැල්ල මෙහෙම ලස්සනට යන තැන. මේ තමයි ඔන්න ඡණ්ඩ මාරුතේ එනවා. මේ තමයි කුණාටුවේදී ඇවිල්ලා අර මේ අපි හිතමු මේ දීවරෙක් මේකට මුහුණ දෙන අසීරුතාවේ එතන තමයි එන්නේ. එහෙම කුණාටුව මේ මොනවාද මේ අකුණු වදිනවා. ඉතින් ඒව සංගීතයෙන් අර ඔහු ස්වර වලින් මහා ප්‍රාතිහාර්යයක් කරනවා. ඉතින් ඒක තේරුම් ගන්න ওই විදියට විශ්ලේෂණය කරන්න කවුරුත් අද නෑ මං හිතන්නේ සමහරට සංගීත විශ්වවිද්‍යාලයේ දැන් ඒ වගේ අය සමහරට ඇති කියලා මට හිතෙනවා සමහර දේවල් වුන් විශ්ලේෂණය කරලා තියෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඉතින් ඒක බොහොම අල්පයි ඔබ කීවාක් මෙන්. හැබැයි උනට අපි පොදුවේ ගත්තොත් ඕන කෙනෙක් මේ විඳින්න ඉස්සෙල්ලම සංගීතය නේද? වචන දෙවනෝටනේ. දැන් අපි උදාහරණ හැටියට ගත්තොත් ලෝකේක පාටම ජනප්‍රිය වෙන රැලි තියෙනවා. ගීත අපි කත ලම්බාඩා ගීතය. ඒකේ වචන වලින් කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ඒ ගීතය රස විඳිනවා. එතකොට මේ අර කොළවරි ගීතය. ඒකත් ඒ වගේ ගීතයක්. ඊට පස්සේ අර ගංගම් ඒක ඊට පස්සේ ළඟ අපේම උදාහරණයක් ගත්තොත් මැනිකේ මගේ හිතේ දැන් මේ ගීත එකක්වත් මේ මිනිස්සු රස විඳි මම කියන්නේ මේ බහුතර ප්‍රේක්ෂකයන් බහුතර රසික රසිකාවයන් රස විඳි මේ වචන ගැන අබමල් රේණුවක අවබෝධයක් නැතුව ඒක මම හිතන්නේ දැන් ලංකාවේ සංගීත ඉතිහාසය බැලුවාම සෑහෙන දුරට මේ 1980 දක්වා වගේ කියන්නේ 70 අග දක්වාම මේ භාරතීය නාද රටාවන් තමයි රස විඳින්නේ. ඉතින් ඒව රස නිසා තමයි ඒකට වචන දාලා සමහර ඒගොල්ලෝ මේව කරා. නමුත් හින්දි වචන වලින්ම මේ අර තනුව රස විඳපු අය තමයි වැඩිපුර හිටියේ. අපි අර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මේ සංගීතයෙන් ලබන්නා වූ මේ හැඟීම මේ රසය අපිට මෙතනින් ඉස්සරහට ගෙන යන්න පුළුවන් මාර්ගයක් තියෙනවද? වචන වලින් තොරව ඒක අපේ වගේ රටකට කොයි විදිහට බලපායිද? ඔබ අත්දැකීම් අනුව. ඒක තමයි එතෙන්දිත් අපිට අපහු යන්න වෙනවා මේ මාස්ටර්ගේ උත්සාහය කේමදාස මාස්ටර්ගේ උත්සාහයට. ඔහු පුදුම විදිහේ උත්සාහයක් ලබා මේ කියන්නේ උත්සාහය දැරුවා. මේ ගීතය කියන දෙයින් එහා කිසියම් සංගීතමය නිර්මාණ මේ රස විඳින්න මේ අපේ රසිකයන් හුරු කරන්න මං හිතන්නේ ඒක සාර්ථක වුණාද කියන එක පිළිබඳ මට ප්‍රශ්නයක් තියෙනවා. මම නෑ කියන්නේත් නෑ ඔව් කියන්නේත් නෑ. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් එවැනි උත්සාහයන් මමත් කීපයක් ගත්තා. 2009 මගේ සංගීත ප්‍රසංගයේදී මම වැව කියන තේමාව යටතේ පුංචි සංගීත අර්ථකථනයක් ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම ඒවට ඒ ඉංග්‍රීසි දුන්නේ මාස්ටර් මම බොහොම කෘතවේදීත්වයෙන් මතක් කරනවා. ඉතින් කොහොම හරි මට මේ අදහස තිබුණා. හැම කෙනෙක්ම මගෙන් අහනවා ඇයි මාව හැල්ලුවටපත් කරනවා. සමහර අය මාව මේ සින්දු බාස් කෙනෙක් හැටියට මේ හැඳින්නුවා. ඒ කියන්නේ මට පුළුවන් සින්දු හදන්න විතරයි කියන්නේ. මට ඉතින් ඒක මගේ හිත ඇතුලේ නිකන් මට වද දීදී තිබිච්ච අදහසක්. ඉතින් මම මේ වැව කියන සංගීත ඛණ්ඩය නිර්මාණය කළේ ඒ වෙනුවෙන්.
ඉතින් මේක මට මගේ හිතේ මගේ හිතේ ජනිත වෙන ස්වර රටාවන් අනුව මම මේක නිර්මාණය කරලා දැන් මේක ආවරණය කරන්න එක්තරා මේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් මේකට සම්බන්ධ වෙලා හිටියා. ඔවුන් මේ සජීවීව මම හිතන්නේ සජීවීව නොයේ පටිගත කොට ඊට පසු සජීවී පටිගත කිරීමක් පසු ප්‍රචාරය කරන්නට මේ ඔක්කොම කටයුතු යොදලා තිබ්බේ. දැන් මම පහවදා මේ දැන් සංදර්ශනය ඉවරයි. ඉතාමත්ම සාර්ථකව සංදර්ශනය ගියා. දැන් පසුදින මම ගුවන් විදුලි නාලිකාවට මේක සුසර කරලා අහගෙන හිටියා. අනේ අර මේ සංගීත ඛණ්ඩයේ අර සියලුම ගීත ප්‍රචාරය වුණා. ඉතින් බලන්න මේ වැනි මාධ්‍ය ආයතනයකටවත් අරකේ වටිනාකමක් දැනුනේ නැහෙනේ. ඉතින් අපි කිසිම මේ ධෛර්ය ඇති වෙන්නේ නැහැ. මොකටද මේක කියලා අන්න එහෙම එකක් මේ රටේ තියෙනවා. ඒ වගේ දෙයකට කිසිම ඒ උත්සාහයක් ගන්න කෙනෙක්වත් දැනට පේන මානක නැහැ. මේ හැම තැනම යන්නේ මේ ෂණික රසවින්දනයකින් ඉක්මන් ජනප්‍රියතාවයක් ලබන්න හැකිතරම් මුදලක් උපයා ගන්න. ඔන්න ඔය මේ අරමුණු තුන තමයි ඔය හැම කෙනාගේ තුලම මේ පේන්නේ. දැන් මේ ෂණික භාවය, මේ ඉක්මන් භාවය, කඩිනම් භාවය මේ ලෝකේ මේ විශේෂයෙන් මේ ඩිජිටල් අවකාශයත් එක්ක පැන නැගී එකද. ඉස්සර අපිට ප්‍රවෘත්තියක් දකින්න, ප්‍රවෘත්තියක් බලන්න සෑහෙන කාලයක් ඉන්න වෙනවා. මොකද රූපවාහිනී හෝ වේවා, ගුවන්විදුලි හෝ නැත්නම් පත්තරේ හෝ වේවා, ඒ ප්‍රවෘත්තිය පළ වෙනකන්, ප්‍රකාශ කරනකන්, දර්ශනය කරනකන් ඉන්න ඕනේ. දැන් එහෙම නැහැ. සිදු සැනින් මේ සමාජ මාධ්‍ය ඇතුලෙන් මේ ප්‍රවෘත්තියක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි නිර්මාණයක් වුණත් අපි බලන්නේ ඔබ කිව්වා වගේම පුළුවන් ඉක්මනට මේක මේ ජනප්‍රිය කරවා ගැනීම. දැන් ඒක අපි ඒක එසේ වේවා. ඔබ හිතන්නේ මොකද්ද රෝහණ දැන් මේ අර මල් වෙඩිල්ලක් වගේ මේ ජනප්‍රිය වුණා. ඒක එක පැත්තක. සමහර නිර්මාණ තියෙනවා එහෙම එක පාටම මහා ජනප්‍රියත්වයක් ලබන්නේ. හැබැයි මහා දීර්ඝ කාලයක් තිස්සේ එක ලෙසම ඒක රස විඳින රසික ප්‍රජාවක් ඉන්නවා. දැන් මේ දෙක පිළිබඳව මොකද්ද රෝහණ හිතන්නේ? මට හිතෙන්නේ මං හිතන්නේ දැන් ඔය කියන මේ රසිකත්වය උගත්කමත් එක්ක මේ එන දෙයක්. ඒ කියන්නේ දැන් ඔවුන් දකින්න දැන් ඔය තමන්ගේ දැනුම මේ වර්ධනය කර ගැනීම සඳහා බොහෝ දේ ඇසුරු කරන අයට ලෝකයේ සිද්ධ වෙන අනිත් දේවල් මේ දකින්න හම්බ වෙනවා. අපි හිතමු වෙනත් රටක කියන්නේ බටහිර සංගීතයේ සංධ්වනියක් දකින්න හම්බ වෙනවා. එහෙමත් නැත්නම් ඉන්දියානු සංගීතයේ ශාස්ත්‍රීය ප්‍රසංගයක් දකින්න හම්බ වෙනවා. එතකොට ඒ ඇසුරු මේ දැනුම හැබැයි මේ රස විඳින පිරිස ඉතාමත්ම මේ 100 ප්‍රමාණය බොහොම අඩුයි. 60 දශකයේ වෙන විට අපේ ජාතික නාලිකාව තුලින් කිසියම් ප්‍රමාණයකට මේ රසිකත්වය ක්‍රමානුකූලව උඩට ගෙනාවා. අනිත් පැත්තෙන් අධ්‍යාපන කියන්නේ දැන් අපි හැදිච්ච මේ පරිසරයේ ගුරු මෑණිවරු පියවරු ඔවුන් අපට හැබැයි රසය මොකද්ද කියන එක වටහලා දුන්නා. අපිව හොඳ පොත්පත් කියවන්නට අපිව යොමු කළා. අපිව හොඳ ගීත අසන්නට යොමු කළා. අපිව හොඳ සිනමා නිර්මාණ බලන්නට, නාට්‍ය බලන්නට පාසලෙන් එක්ක ගියා. දැන් මොනවද වෙන්නේ? එහෙම එකක් නැහැනේ. එහෙම එකක් මේ සමාජෙ සිද්ධ වෙන්නේ නැහැ. ස්වයං මං කිව්වේ එකයි. ස්වයං කියන්නේ උත්සාහයෙන් කිසියම් මේ අන්තර්ජාලයේ ඔස්සේ කිසියම් ඒ බුද්ධියක් තියෙන කෙනෙකුට ඒ වැසුරු කරන්න පුළුවන් නම් ඒ බොහොම ඒ අල්ප කීප දෙනා තමයි අර මේ රස විඳීම මේ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා
අර දැනට දැන් මේ යුගයේ සිද්ධ වෙන ෂණික දේවල් වලට යන ලැබෙන ප්‍රතිචාරය වැඩි. නමුත් අර ඔබ කිව්වක් මෙන් එක්තරා තලයක දිගටම මේ යන ජනප්‍රියතාවයේ ඒක එන්නේ ඒක උස්වන්නේත් නැහැ පහත් වන්නේත් නැහැ ඒකේ ජනප්‍රියතාවය එහෙම පවතිනවා. ඒකට මේ ඒක පවත්වාගෙන යන්නේ අර උගත් බුද්ධිමත් රසික ජනතාව. මට හිතෙන්නේ එහෙමයි. මගේ උත්තරේ හරියද මන් දන්නේ නැහැ. රෝහණ දැන් අපි ටිකක් මේ බැරෑරුම් කතන්දර වලින් පොඩ්ඩක් මෑතට ඇවිල්ලා මේ ඔබ ගැන කතා කරොත් ඔබ කලින් කතා කිව්වා ඔබ වාදනකයා රෝහණ වීරසිංහ කියන වාදකයා යටපත් වෙලා ඔබටත් හොරෙන්ම යන්න ගියා කියලා. ඒතකොට රෝහණ වීරසිංහ කියන ගායකයාට එයා තාම ගිහිල්ලා නැහැ නේද? එහෙමයි ගායකයත් යනවා එනවා. මේ ඇත්තටම මේ සම්මානය කියන්නේ දැන් මට ගායනා කරන්න පුළුවන් පරාසය බොහොම අඩුයි. ඉතින් ඒ නිසා තමයි මම උද්‍යෝගීමත් නොවන්නේ. ඒ මොකද දැන් මම උදාහරණයක් හැටියට ගත්තොත් මම වැඩිපුරම ගීත හදලා තියෙන සුනිල් එදිරිසිංහට කියන්නකෝ. ඒතර සුනිල්ට සදාකාලික වූ ලෝකයේ වගේ හැඩ වැඩ දාපු ගීතයක්. නිදුකානනේ වගේ හැඩ වැඩ දාපු ගීතයක්. මම නිර්මාණය කළාට මට ඒක ගායනා කරන්න බෑ. ඒ නිසා මම හැම වෙලේම උදාසීන වෙනවා. මගේ උදාසීන සිතවිල්ලක් තියෙනවා. මට මේක කියා ගන්න බෑ. ඒ නිසා මම ගායකයෙක් නෙවෙයි. ගායනය කියන්නේ හරිම අමාරු දෙයක්. නිර්මාණය කරනවා වගේම තමයි නිර්මාණය කරන එක හරියටම ග්‍රහණය කරගෙන මේක ප්‍රතිනිර්මාණය කිරීම කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි මගේ මේ ගායකයා හැම වෙලේම පසුබසින්නේ. ඒ කියන්නේ ගුවන්විදුලියේ 70 දශකයේ අපි මේ ශාස්ත්‍රයට පිවිසෙන්න ඔළුව උස්සන්න උත්සාහ කරන යුගයේ මා සමග සිටි සමකාලීන අය මා පසුකොට මාව අභිබවා ඉදිරියට ගියා. ඒ කියන්නේ මගේ තිබිච්ච මේ ගායන දුර්වලතාවය තමයි ඒකට. ඒක මම පසු කාලයේදී ඒක තේරුම් ගත්තා. ඉතින් සමහරලාට දැන් ඉස්සර සජීවීව මේක එක පාටම රෙකෝඩ් කරන්න දෙපේ වාදක මණ්ඩලයක් ඉස්සරහා. ඉතින් මම සින්දුව කොච්චර හදාගත්තත් මම කියන්න ගියාම මගේ අතින් හරියට වැරදි වෙනවා. එතෙන්දි මම අධහරියටපත් වෙනවා. වාදක මණ්ඩලේ අර මේ සද්ද එනවා. ඉතින් ඕවෙන් තමයි මම අධහරියටපත් වෙන්නේ. මට තේරෙනවා මගේ උගුරේ සමහරලාට මේවා කියන ශ්‍රුති වලින් බෑරව යනවා. ඉතින් මේක අර වැරද්ද තේරෙන එකත් ලොකු මේ ජයග්‍රහණයක් නේ. ඉතින් ඒ වැරද්ද මම තේරුම් ගත්ත නිසා තමයි මම පසුබෑවේ. නමුත් මම ඒ නිර්මාණය කරන එක සහ ඊළඟට පන්ති වල උගන්වනකොට මට નિરાයාසයෙන් ලැබිච්ච අභ්‍යාසය ඒවා මේව නිසා මට ඒ කාලෙට වඩා කිසියම් හැකියාවක් තියෙන බව මට මේ පෙනිලා තියෙනවා. ඉතින් පසු කාලෙදී ඉතින් ඒකයි මම දැන් ඔය ප්‍රසංගයකදී ඉඳලා හිටලා සින්දුවක් දෙකක් ගායනා කරන්න කිව්වොත් මම ගායනා කරා. ඔය නන්දා මානනී මෙතනිය වගේ ආයත් එක්ක ප්‍රසංගයකට ගියාම මම ඇය සමග මම යුග ගී ගායනා කරනවා. කොහොම ඉන්න අතරතුරේ ඉඳලා හිටලා මේ දැන් මට අහම්බෙන් ගීත කීපයක් හම්බුණා. එකක් තමයි ආනන්ද අබේනායක නිර්මාණය කරපු සංක්‍රාන්ති සමයේ ටෙලිනාට්‍යයේ ගීතයක් නිර්මාණය කරා වෙනත් ගායන ශිල්පියෙක් මේ වෙනුවෙන්. ඒක යුග ගීයක්. ඒක චන්ද්‍රලේඛා සහ වෙනත් ගායන ශිල්පියෙක් තමයි කියන්නේ හිටියේ. නමුත් පටිගත කිරීමේදී දිනේ ආවේ නෑ ඔහු. ඒ නිසා මේ ආනන්දට මේක ඉවර කරගන්න ඕනේ. රෝහණ ඔයා කියපු එක තව පොඩ්ඩක් හොඳට ගායනා කරලා දෙන්න මට. මේ ඇති හොඳටම කියලා. ඒක තමයි මේ දෙනෙතට ලං වී කියන මමයි චන්ද්‍රලේඛා කියන ගීතය. ඒ වගේම ගීත එකක් වුණා සිඩ්නි චන්ද්‍රසේකර නිර්මාණය කරා මේ A9 කියලා ටෙලිඩ්‍රාමා එකක්.
ඒකෙදි සුනිල් ආරියරත්න මහාචාර්යතුමාත් සමග අපි ගීත එතුමාගේ නුගේගොඩ කාමරේ අපි ගීත මේ නිර්මාණය කරමින් සර්පිනාවත්යන් ගායනා කරනවා. දැන් අපි කතා වෙලා හිටියේ මේක ගායන ශිල්පියෙක්ගේ නමක් අපි දැන් තෝරාගෙන තියෙන්නේ. ඔහු වෙනුවෙන් තමයි මම මේ ගීතය නිර්මාණය කරන්නේ. මා ළඟට එන්න තව පොඩ්ඩක් අනේකේ ඒ ගීතේ. ඉතින් මම ගායනා කරනකොට මේ ඒ දෙන්නගේ අතරේ පොඩි කසුකුසුවක් ගියා. සිඩ්නිත් මහාචාර්යතුමාත්. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නකෝ රෝහණ මේක ඔයාම කියන්න. කියලා මේ සිඩ්නි මට කිව්වා මචං ඔබ මේ කියන විදිහ මට හොඳටම ෆීල් වෙනවා. මේ ඔබ කියපන්. කියලා. ඊට පස්සේ මම කරේ මට පහසු අන්දමට ඒක පොඩි වෙනසක් ඔවුන්ට නොදැනෙන්නේ මම සොරයක් පල්ලෙහාට දාලා මට බඩ වැඩි කියලා කියන්න බැහැ. සොරයක් පල්ලෙහාට දාලා මම ඒක ගායනා කළා. ඉතින් ඒ වගේ අහම්බ ඊට පස්සේ මේ මට දවසක් මේ හම්බුණා මේ අන්තර්ජාලයේ සැරිසරද්දී ගීතයක් ගීතයක අදහසක්. ඒ අදහස මේ කොවිඩ් මේ ලොක්ඩවුන් කරලා තිබිච්ච කාලේ මේ මාස 3ක් එක දිගට. ඉතින් මම බන්දුලට මේ අදහස යවුවා. ඒ අදහස යවුවන් පස්සේ බන්දුල මේ වියපත් බව කියන ගීතේ. බන්දුල මේක රචනා කරා මේක කවුද කියන්නේ? මම කිව්වේ නෑ මම කියනවා කියලා. මොකද බන්දුල මගෙත් එක්ක හැම වෙලේම වාද කරන කෙනෙක් තමයි මේ මගේ ගායනය පිළිබඳව. මේ ඉතින් මම අපි බලමු කවුද කියන්නේ කියලා. ඊට පස්සේ මේක දැන් මට ඕන කරන පිච් එකකට දාලා කියලා මම ඒක හදාගෙන මේක පටිගත කරලා විෂුවල් උත් කරලා ඉතින් මම දැම්මා. ඉතින් දැන් මේක මේ ලක්ෂයක් මේ නරඹලා තියෙන නරමණ්ඩල් ලක්ෂයක් මේ කියලා මට පුතා මේ දාලා තියෙන පෝස්ට් එකක් තාත්තා හැමදාම කීප දේ තාත්තට වැරදුනා මේ මොකද්ද මම හැමදාම කිව්ව මට සින්දු කියන්න බෑ මගේ සින්දු කවුරුත් අගය කරන්නේ නැහැ කියන කීප එක තාත්තට අද වැරදුනා මෙන්න අද ලක්ෂය සටහන් කරලා තියෙනවා මේක කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හම්බෙන් එතකොට පොඩි ධෛර්යයක් හම්බ වෙනවා. හැබැයි අර ඒ රාමුව තුල කරන්න පුළුවන් දෙයක් කරලා මට ගීතයක් ඉඳලා ඉන්න කියන්න පොඩි මේ උත්තේජනයක් එකකින් ලැබුණා. හොඳයි රෝහණ දැන් ඔබ මේ දීර්ඝ ගමන ඔබේ සංගීත ජීවිතයේ පුද්ගලික ජීවිතයේ දීර්ඝ ගමන ඔබ වියපත් කියලා කිව්වට වියපත් නැහැ. මොකද්ද ඔබේ ඉස්සරහට මොන හරි මේ දැනට කරන්නා වූ වැඩ කටයුතු වලට අමතරව යම් දෙයක් ගැන ඔළුවේ තියෙනවද? මෙහෙමයි. අර ඉස්සර වගේ ඉතින් අර එහෙම දැන් අපිත් අර සංගීත අර්ථකථන කරන්න හදනවා කියලා කියව ඒ උත්සාහවල ඔක්කොම අසාර්ථක වෙච්ච නිසා මම ආයේ වෙන දෙයක් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මගේ ගීතවල තෝරාගත්ත ඇතම් ගීතවල තියෙනවා මොකක්ද ඒකට කියන්නේ ඔකෙස්ට්‍රේෂන් එක මේ ඒක කරන්න පුළුවන් ඒ ක්‍රියේටිව් කරන්න කියන්නේ වාද්‍ය කියන්නේ සංයෝජනයේ තියෙන සංගීත සංයෝජනයේ තුලින් වචන නැති සංගීතමය අර්ථකථනයක්. හැබැයි මේ ගීතේ පදනම් කරගෙන එහෙම තෝරාගත්ත ගීත කීපයක මේ එහෙම නිර්මාණ කීපයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි අහලා තියෙන අර මොකක්ද ඒකට කියන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ටල් කියන එක නෙවෙයි සින්දුවම අහන එක නෙවෙයි. නෑ. ඒක කියන්නේ අර දැන් ඒක කියන්නේ අර මියුසික් ට්‍රැක් එක ගහද්දි මේ මොකක් හරි වාදන බාණ්ඩ එක නෑ මේක මම බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රොනික බාණ්ඩ මේ නැතුව ඒ කියන්නේ ඒ උගක් වෙලාට බටහිර මේ සංගීත සම්ප්‍රදායේ මේක තියෙනවා වියෝලාවක් කියන්නේ වයලීනයක් වියෝලාවක් ෂෙලෝවක් ඩබල් බේස් ඔය හතරේ ඒ පවුලේ හතර දෙනා සම්බන්ධ කරලා
බටන් අලාව, එකෝස්ටික් ගිටාර් එක, ඊළඟට පියානෝව. අනේ එවැනි භාණ්ඩ කීපයක් උපයෝගී කරගෙන තමයි මේක මේ ඔකෙස්ට්‍රේෂන් එක මේ සංගීත නව සංගීත නිර්මාණාත්මක සංගීත සංයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ගීතේ හැඟීම භාවය ඔබ වචන නැතුව අපිට නමුත් ඒක අහන එක්කෙනාට මේක ගීතය අවල් ගීතය කියන එක සිහිපත් හම්බ වෙනවා. වෙනවා. නමුත් ඒකේ ඇස්සේ වෙනම සංගීත අර්ථකථනයක් මේ දෙන්න. ඒක මේ ඒ වගේ දේවල් කරලා තිනවා. ඉන්දියාවෙත් කරලා තිනවා, බටහිරත් කරලා තිනවා. ඒව අන්තර්ජාලයේ සැරිසරද්දි මට ලැබිච්ච පොඩි ඉංගියකින් මම දැන් එහෙම වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ රෙකෝඩින්ග්ස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මට උදාහරණයක් හැටියට දෙන්න පුළුවන් නිකන් අයිඩියා එකක් ගන්න ඕන. මගේ සඳ ඔබ. ඒ සින්දු වල තියෙන සංගීත රටාවත් එක්ක ඒක තව වෙන අතකට හරවන. මගේ සෙනෙහස මේ සුනිල් ගායනා කරන. අහසසේ ඔබ අනන්තයි. අන්න ඒ වගේ ගීත තමයි මේ තෝරාගෙන තියෙන්නේ. හොඳයි අපි රෝහණට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ සාර්ථක වෙන්න කියලා ඒ ව්‍යායාමය. ඒ තමයි ආචාර්ය රෝහණ වීරසිංහ.